තෙරුවන් සරණයි. අද විදර්ශනා රාත්‍රියේදී දහම් දෙසීම සඳහා මහරහතුන් වැඩිම ගොස්සේ ධර්ම දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් නමස්කාර කොට අප සියලුම දෙනා පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තුමු පංචශීලයේ සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං गच्छामि ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද උදුවපුන් පොහොය 2021 වසරේ දෙසැම්බර් මාසයේ අවසාන පොහෝ දිනයද අපි තාමත් මෙත්සිත පෙරදරිව කරුණාවෙන් ඔබට ආරාධනා කර සිටිනවා විදර්ශනා රාත්‍රිය සමග සම්බන්ධ වන්න. මේ විදර්ශනා රාත්‍රියේදී ඔබේ සිතට නැගෙන්නා වූ භාවනාව සම්බන්ධ බොහෝ ගැටලු निराකරණය වේවි. ඉතින් මේ සදහම් ගැටලු निराකරණය කර දෙන්න, පැහැදිලි කර දෙන්න අපේ ස්වාමීන් වහන්සේ ඊටමත් මෙත්සිත පෙරදරිව වැඩම කොට සිටින වග ඔබට මතක් කරනවා. උන්වහන්සේ මහරහතුන් වැඩිම ගොස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. ඊටමත් ගෞරවයෙන් වහන්සේව විදර්ශනා රාත්‍රියේදී අපි පිළිගන්නවා.
ස්වාමීන් වහන්සේ විදර්ශනා රාත්‍රිය අසන විදර්ශනා රාත්‍රියට පැමිණෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් මම ඔබ වහන්සේට මුලින්ම ඉදිරිපත් කරනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව ආනාපාන සතිය ප්‍රගුණ කරන ඒ පුද්ගලයාට විවිධ දේවල් මේ භාවනාව ප්‍රගුණ කරන සමයේදී සිහිනෙන් පෙනීම කියන කාරණය සමහරක් වෙලාවට අනතුරක් වගේ දෙයක් දකිනවා. එම අනතුර ඒ අයුරින්ම නොවුනත් ඒ අනතුර හා සමාන සිද්ධීන් වලට මේ පුද්ගලයා ඔහුගේ ප්‍රකෘති ජීවිතයේදී මුහුණ පෑවා කියන ප්‍රශ්නය තමයි පැහැදිලි කර තිබෙන්නේ. ඉතින් මෙවැනි දෙයක් මේ භාවනාව කරද්දී සිදුවීම සහ එම සිද්ධීන් ඒ වගේම විශේෂයෙන් සිහින අතර තියෙන වූ සම්බන්ධතාවය අපේ ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයා විමසනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනාවක් සිද්ධ කරද්දී මෛත්‍රී භාවනාව සිද්ධ කළා නම් ඉතින් හිත සමාධිමත් භාවයට පත් වෙනකොට මොන භාවනාවක් සිද්ධ කළත් සිත පංච නීවරණ තුනී වෙනවනේ නේද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවන් කියලා දේවල් තුනී වෙලා අපි වඩන්නා වූ භාවනාව කෙරෙහි චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි සති සම්පොච්චංගය තමයි මුලින්ම අපි තුල සකස් වෙන්නේ. ඉතින් මේ සති සම්පොච්චංගය තුලින් මේ සප්තපොච්චංගයන් වැඩෙනකොට බර සමාධිමත් සිටේ. යම් යම් දේවල් අපි දකින්න පුළුවන්. නමුත් අපි යම් යම් දේවල් දකින්න නෙමෙයි භාවනා කරන්නේ. මේ සංසාරයේ ගෝර කටුක භාවය දැකලා මේ සංසාර දුකෙන් අත් මිදෙන්න ඕනේ කියලා දැකලා මුලින්ම අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙලා අවසානයේ කුසලයක් අකුසලයක් දෙකම විදර්ශනා නුවණින් දැකලා භව නිරෝධය පිණිස යෑම උදෙසායි අපේ භාවනාවන් යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රී භාවනාව වැඩුවා වේවා, බුදුගුණ භාවනාව වැඩුවා වේවා, නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ සෑම භාවනාවක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝලා දකින්න. අපි නිරතුරුවම මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් නම් මෛත්‍රී භාවනාවේ ආස්වාදය කියලා දෙයක් තියෙනවා. තේරෙන්නේ? මෛත්‍රී භාවනාවේ ආස්වාදයේ සිත පංච නීවරණ තුනේ වුණාට පස්සේ සිත එක එක ආස්වාදයන් කරා යන්න පුළුවන් ඈ. අමනුෂ්‍යෝ පේන්න පුළුවන්, දිව්‍ය රූප පේන්න පුළුවන්, ආලෝක සංඥා පේන්න පුළුවන්. නමුත් මේ එකම දෙයක් උදෙසාවත් නෙමෙයි අපි භාවනා කරන්නේ. ඒ හිත අර පංච නීවරණ තුනේ වුණාම හිතේ ස්වභාවයක. තේරෙන්නේ? ඒ නිසා අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රී භාවනාව වඩනවා නම් අපි නිරතුරුවම තමන්ට මුලින්ම මෙසිත පතුරවලා සමස්ත ලෝකවාසී ජනතාවටම සියලු සත්වයින්ට මෙසිත පතුරවලා දස දිසාවටම අපේ මෙසිත පතුරවලා මෛත්‍රී භාවනාව තුළ හොඳින් සිත සමාධිගත වුණාට පස්සේ මේ මෛත්‍රී භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන් බවට පත් කරගන්න. මොකද එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවේ ආස්වාදයට අපි යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී භාවනාව තුළින් හිත තැම්පත් කරගත්තට පස්සේ නිරේතුවම තැම්පත් වූ සිතෙන් සමාධිමත් වූ සිතෙන් අපි දක්ෂ වෙන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න. ඉතින් ඒ නිසා මෛත්‍රී භාවනාව වඩලා සිතේ තැම්පත් ස්වභාවයේ සමාධිමත් ස්වභාවය ඇති වුණාට පස්සේ ඒ දැස් පියාගෙනම පින්වතුල්ලා ඒ මෛත්‍රී භාවනාවම සතර සතිපට්ඨානයන් තුළ විසිරෝලා දකින්න. ඒක කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන් තුළ මෛත්‍රී භාවනාව විසිරෝලා දකින්නේ? Taman දැන් මෛත්‍රී භාවනාව වැඩුවා, ඒ මෛත්‍රී ආනිසංසයන් ලැබුවා, ආස්වාදයන් ලැබුවා. ඒ මෛත්‍රී භාවනාව වැඩුවෙත් ඒ ආනිසංසයන් ආස්වාදයන් ලැබුවෙත් කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. රූපය මුල් කරගෙන රූපය ඇසුරු කරගෙනමයි අපි මෛත්‍රී භාවනාව පුහුණු කළේ. මෛත්‍රී ආස්වාදය අපිට ලැබෙන රූපය ඇසුරු කරගෙන. ඒ වගේම අපි මෛත්‍රියට ඉලක්ක කරගත්තේ බාහිර රූපයක්මයි. සියලු සත්‍යෝ කියලා සියලු බාහිර රූපයන් අපි ඉලක්ක කරගත්තා. මේ සෑම අධ්‍යාත්මික සාමයේ බාහිර රූපයක්ම නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නුවණින් දකින්න. දැන් එයා මෛත්‍රී භාවනාවෙන් ඔබට ගියා විදර්ශනා පැත්තට, සතර සතිපට්ඨාන පැත්තට ජීවිතය අරගෙන ගියා. ඒතර මෛත්‍රියේ සැබෑ ඉලක්කය කියන්නේ අපි කොච්චර මෛත්‍රී වැඩුවත් අපි තාම අපිට මෛත්‍රී කරගෙන නැහැ. අපි දවස පුරාවට මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා උදේ හවස අපි මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කළත් අපි තාම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නැත්නම් තාම තමාට මෛත්‍රී කරගෙන නැහැ. අපි මරණාසන්න මොහොතේ තෘෂ්ණා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවයේ තුල සතර අපායේ මිදලා හිටියේ නැත්නම් අපි ආයිමත් සතර අපායකට වැටෙන්නේ. එහෙනම් අපි කවදාකවත් තාම අපිට මෛත්‍රී කරගෙන නැහැ. ඒ නිසා මෛත්‍රියේ සැබෑ මාර්ගය කියන්නේ මෛත්‍රිය නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල කර. දෙතෙන්දියා මුලින්ම මොකද කලේ මෛත්‍රිය කායානුපස්සනාව තුළ විසිරෝල දකින්න. එයා දැන් මෛත්‍රියෙන් ඇති කරගත්තා වූ සමාධිය උපයෝගී කරගෙන එයා මේ තමාගේ ආධ්‍යාත්මික රූපේ අනිත්‍යභාවය දකින්න. මේක දෙතිස් කුණපයක් ඇටියට සතර මහා ධාතුවක් ඇටියට ආයතන හයක් ඇටියට ඉරියව් පවත්වන අනිත්‍ය කයක් ඇටියට මරණානුස්සතියක් ඇටියට ඒ තමන්ට
රුචි ආකාරයෙන් කැමැති ආකාරයෙන් සිත වැඩෙන ආකාරයෙන් කායානුපස්සනාව තුළ රූපේ අනිත්‍යභාවය දකින්න. දැන් එයා තුළ මොකක්ද එතකොට වැඩින්නේ? කායානුපස්සනාව. දැන් එයා මෛත්‍රිය තුළ ඉන්නේ නැහැ. මෛත්‍රී භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන් දිශාවට නිවන් මාර්ගයේ දිශාවට ආරගෙන ගියා. ඉතින් ඊළඟට යා නිරේතුරුවම තමන්ගේ මෛත්‍රී භාවනාව තුළ වේදනානුපස්සනාව මතු කරගන්න. දැන් මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ අපි තුළ ඇතිවුණේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා විඳීමක්ද? සැප වේදනාවක් ස්වාමීන් වහන්සේ. සැප වේදනාව. සමහර විට මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ අපේ සිත විසිරෙනවා නම් අපේ සිත වෙන වෙන රූප කරේ දුවනවා නම් එතන ඇතිවුණේ කුමන විඳීමක්ද? දුක් වේදනාව. අනේ නිසා නිරේතුරුව මේ සකස් වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. අතීතයේ යම් දවසක මෛත්‍රී භාවනාව කළාද මෛත්‍රී භාවනාව තුළින් යම් සැප වේදනාවක් ලැබුවද දුක් වේදනාවක් ලැබුවද උපේක්ෂා විඳීමක් ලැබුවද ඒකම විඳීමක්වත් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. ඒ විඳීමේ අනිත්‍යභාවය දකින මොහොතේ තමන් වේදනානුපස්සනාව තුළ ඉන්නේ. මේ මොහොතේ දැස් දෙක පියාගෙන තමන් අතීතයේ මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ සකස් වුණ සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම උපේක්ෂා සහගත විඳීමක්ම සිහියට නගා ගන්න. නමුත් ඒ සෑම විඳීමක්ම අනිත්‍යයි කියලා විතරයි දැන් අපිට කියන්න සිද්ධ වෙලා. අන්න අපි මෛත්‍රී භාවනාව තුළින් වේදනානුපස්සනාව මතු කරලා ඊළඟට මෛත්‍රී භාවනාව තුළින් චිත්තානුපස්සනාව මතු කරගන්න. එයා නිරේතුරුවම දකිනවා මේ මෛත්‍රී භාවනාව වඩපු කාල සීමාව තුළ මේ මෛත්‍රිය වැඩුණේ සිතුවිලි ඇසුරෙන්මයි. අපි යම් බාහිර රූපයක් කරේ මෛත්‍රී වඩන මොහොතක් පාසා සිතුවිලි ඇතිවෙවි නැතිවෙවි නිරේතුරුවම සිතුවිලි වල අනිත්‍යභාවය අනුවණින් දකින්න. දැන් අතීතයේ රීති යොමු කරලා බලන්න මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ ඒ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වෙලා ගියා. අන්න යා නිරේතුරුවම චිත්තානුපස්සනාව තුළ ඒ මොහොතේ ඊළඟට යා නිරේතුරුව නුවණින් දකිනවා මේ කායානුපස්සනාව තමා තුළ වැඩුණා වේදනානුපස්සනාව තමා තුළ වැඩුණා චිත්තානුපස්සනාව තමා තුළ වැඩුණා මේ සෑම ධර්මතාවයක්ම නිත්‍යද අනිත්‍යද? වෙනස් වෙලා මේ මෛත්‍රී භාවනාව වැඩෙන වෙලාවේ තමා තුළ තිබුණා වූ සම්මා සතිය සම්මා සමාධිය ඒ වගේම පංච නීවරණ තුනේ වුණා වූ සප්ත බොජ්ජංගයෝ නිත්‍යද අනිත්‍යද? හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. අතීතයේ යම් දවසක මෛත්‍රී භාවනාව වැඩුවදේ මෛත්‍රී භාවනාව වඩන මොහොතේ සිතේ ඇති වුණා වූ සමාධිමත් භාවය ඒ මෛත්‍රී ආස්වාදයන් මෛත්‍රිය නිසා සකස් වුණා වූ කුසල් ශක්තිය ඒ මෛත්‍රිය නිසා සකස් වුණා වූ සප්ත බොජ්ජංගයෝ ඒ මෛත්‍රිය ඇසුරෙන් මතු කළා වූ සතර සතිපට්ඨාන ධර්මයන් හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ යම් තරමක් මුතුන් මෛත්‍රී ධර්මයන් තුළ ජීවත් වුණාද ඒ සෑම ධර්මතාවයක්ම උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ අනිත්‍යභාවයට පත් වෙලා ඒ සියල්ලේ අනිත්‍යභාවය දකිද්දී ඒ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිද්දී මාත්‍යා කොතනද ඉන්නේ ධම්මානුපස්සනාව? එතකොට දැන් සතර සතිපට්ඨාන වැඩුණාද නැද්ද? දැන් එතකොට තමන් භාවනා කරලා තමන්ට නිකං හෝ ආලෝක සංඥාවක් පෙවුනොත් අපි ඒ ආලෝක සංඥාව පස්සේ දුර වැඩක් තියනවද? ඒ ආලෝක සංඥාව දකින මොහොතේම ඒ ආලෝක සංඥාව අනිත්‍යයි කියලා ඒ ආලෝක සංඥාව දැක්කා වූ සිත චිත්තානුපස්සනාවෙන් දකින්න. ඒ ආලෝක සංඥාව ධම්මානුපස්සනාවෙන් දකිනවා. මේක ධර්මතාවයක්. සිත සංසුන් වන වෙලාවේ සමාධිමත් වන වෙලාවේ සිතේ තියෙනා වූ ප්‍රභාස්වර භාවයයි ඒ ආලෝක සංඥාව තුළ දකින්න කියලා ධම්මානුපස්සනාවෙන් ඒ ආලෝක සංඥාව අනිත්‍ය වශයෙන් තේන්නේ. ඉතින් එහෙම කළා නම් මෛත්‍රී භාවනාව තුළ ඔය කියන ප්‍රශ්න මතුවෙන විදියක් නැහැ. ඔය කියන ප්‍රශ්න මතුවුණා නම් ඒ කියන්නේ මෛත්‍රී භාවනාව තුළ අපි සතර සතිපට්ඨාන ධර්මයන් තුළ අපි ඉඳලා නැහැ. තේන්නේ? ඒ නිසා නිරේතුරුවම මෛත්‍රී භාවනාව වේවා බුදු ගුණ භාවනාව වේවා නිරේතුරුවම අපි මේ භාවනාවන් සිද්ධ කරද්දී ඒ භාවනාව තුල පමණක් මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුල පමණක් අපි රැඳී ඉන්නේ නැතුව ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන නිරේතුරුවම අපි සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න. එහෙම මතු කරගත්තේ නැත්නම් නිරේතුරුවම ඒ භාවනාවන්ගේ ආස්වාදය කරා අපි අරගෙන ඉතින් ඒ භාවනාවේ ආස්වාදයන් තමයි අපි කියන්නේ. ආලෝක සංඥාවන් පෙවුණා උඩ යනවා වගේ දැනුණා, බිමට යන වැටෙනවා වගේ දැනුණා, පාවිනවා වගේ දැනුණා. තේන්න.
හෙට වෙන දෙයක් මට පෙවුණා දෙන්න. ඉතින් ඒ සෑම දෙයක් තුළින්ම අපිට පේන අපි සකස් වුණා වූ සිත නිත්‍ය වශයෙන් ගත්තා. සකස් වුණා වූ සැප දුක් උපේක්ෂා විදී නිත්‍ය වශයෙන් ගත් ඒවා අනිත්‍යයි කියලා දැක්කේ නෑ. හිතේ හට ගන්නා වූ ධර්මතාවයන් පස්සේ නිසා සකස් වෙන්නා වූ වේදනා සංඥා සංකාර විඥානය නිත්‍ය වශයෙන් ගත්තා. ඒක ධම්මානුපස්සනාව තුළ විසිරෝල දැක්කේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්පලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් අපිට මුණ ගැහුණත් ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම අපි මෛත්‍රී භාවනාවන් බුදුගුණ භාවනාවන් අසුභ භාවනාවන් පිළිකුල් භාවනාවන් අපි කොයිසා ජීවිතයට පුහුණු කළත් ඒ පුහුණු කළා වූ ඒ භාවනාවන් තුළින් අපි සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගෙන අපි තාමත් මෛත්‍රී භාවනාව වඩන්නේ බුදුගුණ භාවනාව වඩන්නේ එක්ක ආලෝක සංඥාවක් දකින්න එක්ක අමනුෂ්‍යයෙක් දකින්න එක්ක දිව්‍ය රූපයක් දකින්න එක්ක පාවෙනවා උඩ යනවා වගේ දකින්න ඒවා දකින්න සිතුවිලි සකස් වෙන තාක්කල් මාත්‍ය අපේ සිත කවදාකවත් විදර්ශනාවට යන්නේ නැහැ. මොකද එයා භාවනාවට වාඩි වෙන්නම භාවනාවේ ආස්වාදය සිතෙන් අරමුණු කරගෙන ඒසා නිරේතුරුව භාවනා කරන කෙනා සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර නුවණින් දකින්න සංසාරේ අපි එළමිනියා ගොතාගෙන භාවනා කරන්න වාඩි වෙච්ච වෙලාවල් එක දිගටම අපි කොච්චරද කියලා බැලුවොත් අපි කල්ප ගානක් එළමිනියා ගොතාගෙන සංසාරයකට ඉඳලා ඇති තේරෙනවද? එළමිනියා ගොතාගත්ත කාලවල් එක්කලොත් ඒසා එළමිනියා ගොතාගෙන අපි භාවනා කරලා තියෙනවා. නමුත් ඒ භාවනාව කවදාකවත් අපි විදර්ශනා උදෙසා යොමු කරගත්තේ ඒසා සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා. උතුම් විදර්ශනාමය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ ලැබුවා වූ අවස්ථාවේදී තවදුරටත් මෛත්‍රී භාවනාවේ බුද්ධානුස්සතියේ ධම්මානුස්සතියේ සංඝානුස්සතියේ සීලානුස්සතියේ ත්‍යාගානුස්සතියේ ආස්වාදයන් තුලට හිර වෙලා ඉන්නේ නැතුව ඒ ආස්වාදයන් යටපත් කරගෙන නිරතුරුවම විදර්ශනා ධර්මයන් විදර්ශනා නුවණ මතු කර දෙන සතර සතිපට්ඨාන ධර්මයන් Taman වඩන භාවනාව තුළින් මතු කර ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස භව නිරෝධය දක්වා යන ගමන අපි භාවනාවෙන් ලබන විවිධ අත්දැකීම් ගැන සාකච්ඡා කරනවා. විවිධ අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කරනවා අභිධර්මයට අනුව. අපේ ස්වාමීන් වහන්ස මේ ඊටමත් පැහැදිලි මාර්ගයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නේද අපිට මේ සංසාර දුක අවසන් කිරීම පිණිස අපි පිළිබඳව මේ අවස්ථාවේ සිහිපත් කිරීම කළොත් අපේ ස්වාමීන් වහන්ස ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන. එතකොට මේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී තමයි නුවණ අපි මේ චතුරාර්ය සත්‍ය කියන කාරණේ ජීවිතේට එකතු කරගන්නේ. දුක කියන කාරණේ අපි දකිනවා. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ අපි දකිනවා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දකිනවා. දුක නැති කිරීමේ මාර්ගය තුන් ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දකිනවා. දැන් අපි මේ මාර්ගය දැක්කට පස්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැක්කට පස්සේ අපි මුලින්ම මොකද්ද කරන්නේ නෝන අපි ආරෂ්ඨාංගික මාර්ගයට මුලින්ම ඇතුල් වෙනවා. තේරෙනවද? දුක කියන කාරණය තමා තුලින් දැක්ක. දැන් දුක කියන මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක. මේ දුක අපි තුල තියෙනවද නැද්ද? මේ දුක අපි තුල තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? දුකත් අපි තුල තියෙනවා නම් තෘෂ්ණාවත් අපි තුල තියෙනවා නම් දුක නැති කරන්න මොකද්ද අපි නැති කළ යුත්තේ? තෘෂ්ණාව ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාව නැති කරන දුක නැති කරන ලෝකේ මාර්ග දෙකක් නෑ. එක මාර්ගයයි තියෙන්නේ. මේ මාර්ගය දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්. ඒ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒතකොට දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා. එයා ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගෙන නෝනා එයා ඉස්ලාම් මොකද්ද කරන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් එයා ඇතුල් වෙනවා. වැරදි දොරටුවෙන් ඇතුල් වෙන්නේ නැහැ. සම්මා සමාධියට මුලින් ගිහිල්ලා ඊට පස්සේ සම්මා දිට්ඨියට එන්න හදන්නේ නැහැ. සම්මා සමාධියට මුලින් ගිහිල්ලා ඊට පස්සේ ආ සම්මා සංකප්පයන්ට එන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ මාර්ගය පනවලා තියෙනවා කොහොමද? මෙතනින් මාර්ගයට ඇතුල් වෙන්න. කොතනින්ද? සම්මා දිට්ඨිය. කැමති කෙනෙකුට පුළුවන් සම්මා වාචාවන්ගේ සීලයෙන් මාර්ගයට ඇතුල් වෙන්න. කැමති කෙනෙකුට පුළුවන් සමාධියෙන් මාර්ගයට ඇතුල් වෙන්න. කැමති කෙනෙකුට පුළුවන් පින්කම් කියන සම්මා වායාමයන්ගේ මාර්ගයට ඇතුල්. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්ගය එහෙම නෙමෙයි අපිට දේශනා කළා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙන්න කියන්නේ. ඒතර සම්මා දිට්ඨි සම්මා සංකප්ප පනවන්නේ කුමටද?
ප්‍රඥාවට. සීල සමාධි ප්‍රඥා කියලා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප පනවන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව කියන්නේ විදර්ශනාමය ප්‍රඥාව නෙමෙයි. ලෞකික ප්‍රඥාව. ලෞකික ප්‍රඥාව සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට තියෙනවා. ඒ ලෞකික ප්‍රඥාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය ස්වාමීන් වහන්සේ. ලෞකික ප්‍රඥාවෙන් අපි මාර්ගයට ඇතුල් වෙලා අවසානයේ සම්මා සමාධිය තුලින් අපි විදර්ශනාමය ප්‍රඥාව ඇති කරගන්න. තේරෙනවද? එහෙනම් ඒතකොට ලෞකික ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ මාර්ගාංග කීයක් දෙනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මේ දෙක ලෞකික ප්‍රඥාව කියන්නේ මොකද? මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. මේ කාරණා දෙක අපේ ජීවිතය තුළ නැත්තම් අපි කවදාකවත් මේ මාර්ගය නිවැරදිව හඳුනාගන්නේ නිවන ඉලක්ක කරගෙන අපි හඳුනාගන්නේ නැහැ. එතකොට එයා දැන් සම්මා දිට්ඨියෙන් ඇතුළු වුණාම නෝනා එයා සම්මා දිට්ඨියට බුදුරජාණන් වහන්සේ අර්ථයන් 7ක් දෙනවා. එක තමයි තේරුවන් කෙරෙහි වූ සද්ධා. දෙක කර්මය කර්මඵල විශ්වාසය. තුන මෙරිලා පටිච්ච සමුප්පන්න උපදිනවායි කියන විශ්වාසය. 4 අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. 5 දානයේ සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසය. 6 ඕපපාතික සත්වයෙන් උපදිනවායි කියන විශ්වාසය. 7 අතීතයේ අධිගමලාභීන් හිටියායි කියන දව විශ්වාසات තමයි සම්මාදිට්ඨිය මුලින්ම දෙන්නේ නෝනේ. තාම අපි විදර්ශනා පැත්තට හිතලවත් නැහැ. තාම මාර්ගයේ සම්මාදිට්ඨියෙන් ඇතුළු වෙනවා. ඒතර මේ සම්මාදිට්ඨියෙන් ජීවිතයට ඒ අර්ථයන් එකතු කරගත්ත කෙනා තුළ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප නිකම්ම එයා දැන් කේන්ති ගන්නේ නැහැ. එයා දැන් කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා ලෝභ ද්වේෂ මෝහයන් නැති කරගන්නේ. එයා නික්කම්මිය අලෝභ ද්වේෂ මෝහ ධර්මයන් තුළ ඉන්න. ඇයි එහෙම කරන්නේ? එයා දන්නවා මං ඒවෙන් බැහැර වුණොත් බුදුරජාණන් වහන්සේට තෙරුවන්ට මං අකීකරු වෙනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් මං බැහැරට යනවා. මං පටිච්ච සමුප්පන්න උපදිනවා. ඒ උපත දුර්වලභාවයට පත් වෙනවා. මට කවදාකවත් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. මට කවදාකවත් මේ ජීවිතයේ උතුම් අධිගමයක් සාක්ෂාත් කරගන්න අන සම්මා දිට්ඨිය විසින් ඕන සම්මා සංකප්ප ශක්තිමත් කරලා දැන් සම්මා දිට්ඨිය දුර්වල නම් සම්මා සංකප්ප වැඩිද? යම් කෙනෙක් කේන්ති ගන්නවා නම් යම් කෙනෙක් අනුන්ට හිංසා කරනවා නම් ලෝභ ද්වේෂ මෝහ වැඩි නම් එයාගේ මොකද්ද දුර්වල? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය දුර්වල වෙච්ච තැන සම්මා සංකප්ප. ඒතකොට දැන් සම්මා දිට්ඨිය සම්මා සංකප්පත් ශක්තිමත් කෙනා තුළ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීව. සීලයට අදාළ අංග තුනම. ඒතකොට බුදුරජාණන් වහන්සේ සීලයට ඉස්සෙල්ලා මොකද්ද පනවන්නේ? සම්මා කේන්ති අඩු කරගෙනයි බුදුරජාණන් වහන්සේ සීලය ගැන අපිට කේන්ති යනවා නම් අපිට කවදාකවත් සීලය රකින්න පුළුවන්ද? දෙවෙනි මාර්ගාංගයේදී කේන්තිය නැති කරලා හිංසාව නැති කරලා ලෝභ ද්වේෂ මෝහ තුනී කරලා තමයි තුන්වෙනි හතරවෙනි පස්වෙනි තැනදී බුදුරජාණන් වහන්සේ සීලයට අදාළ මාර්ගාංග තුන කියන්නේ. දැන් සම්මා දිට්ඨි තුලින් සම්මා සංකප්ප වැඩුණා. සම්මා සංකප්ප තුලින් සීලයට අදාළ අංග තුන වැඩුණා. සීලයට අදාළ අංග තුන වැඩෙද්දී ඊළඟට සමාධියට අදාළ අංග තුන සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. සීලයට අදාළ අංග තුන. සම්මා වායාමෝ කියන්නේ මොකක්ද? එයා දැන් කරන්නා වූ කුසල් තව ශක්තිමත් කරන. නොකලා වූ කුසල් එයා අලුතෙන් කරන්න පටන් ගන්න. කලා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකලා වූ අකුසල් එයා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද ඒකට කියන්නේ සම්මා වායාම. සම්මා වායාමෝ වැඩුණාට පස්සේ එයා තුළ වැඩෙන්නේ මොකද? දැන් මාර්ගාංග කීයක්ද මේ දැන් වැඩිලා තියෙන්නේ? 7ක් වැඩිලා. සම්මා සතිය කියන්නේ මොකක්ද එතකොට? සම්මා සතිය කියන්නේ එයා දැන් කුසලයේ අකුසලයේ නිවැරදිව හඳුනනවා. සීලය දුස්සීලභාවය නිවැරදිව හඳුනනවා. ධර්මය අධර්මය සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය දැන් නිවැරදිව හඳුනනවා. එතකොට එයාගේ සම්මා සතිය තුළින් ඊළඟට එයා තුළ සකස් වෙන්නේ මොකද්ද? සම්මා. දැන් එයා තුළ මාර්ගය පිළිබඳ සැකයක් තියනවාද? විචිකිච්ඡාවක් තියනවාද? කුසලයේ අකුසලයේ සීලයේ දුස්සීලභාවය ධර්මය අධර්මය පිළිබඳ සැකයක් විචිකිච්ඡාවක් තියනවාද? විචිකිච්ඡාවක් නැහැ. මොකද මාර්ගාංග 7ක් වැඩිලා තියෙන්නේ සම්මා දිට්ඨිය තුළ වැඩිලා. ආජීව අටමත සීලය දක්වා එයාගේ සීලය ශක්තිමත් වෙලා එයා කළා වූ පින්කම් තව ශක්තිමත් කරන කෙනෙක්. නොකළා වූ පින්කම් අලුතෙන් කරන කෙනෙක්. ඒ නිසා මෙයාගේ සම්මා සතිය තුලින් ඊළඟට එයා තුළ වැඩෙන්නේ මොකද්ද? සම්මා සමාධි ස්වාමීන් වහන්සේ. දැන් තාම විදර්ශනාවට ආවද? නැහැ. දැන් විදර්ශනාවට මාර්ගය තමයි මේ සකස් කරගෙන ඉන්නේ. දැන් යමෙක් සම්මා සමාධිය ඇති කරගන්නවා. සම්මා සමාධිය ඇති කරගෙන එයා ධ්‍යාන සම්පත් හොයාගෙන යනවා. එයා පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන දක්වා රූපාවචර ධ්‍යාන සම්පත් ලබා ගන්නවා. රූපාවචර ධ්‍යාන සම්පත් ලබා ගත්තත් එයා විදර්ශනා නුවණ ඇති කරගත්ත කෙනෙක් වෙනවද? නැහැ.
එයා රූපාවචර ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා මේ ආකාසායංචායතන නේව සංඥා ඥා සංඥා වගේ අරූපී ධ්‍යාන ඇති කරගන්න. අරූපී ධ්‍යාන ඇති කරගත්තත් එයා විදර්ශනා නුවණ ඇති කරගත්තද නැහැ. එයා සම්මා සමාධිය උපයෝගී කරගෙන ලෞකික ඥානයන් කරා ජීවිතේ එයා එහෙම අරන් ගිහිල්ලා එයා මරණාසන්න මොහොතේ එයාගේ සිත එයා පළවෙනි ධ්‍යානෙට ගත්තොත් එයා මැරිලා කොහෙද ඉපදින්නේ? පළවෙනි ධ්‍යාන තලයට අදාළ බ්‍රහ්ම ලෝකේ රූපාවචර බ්‍රහ්ම තලේ ඉපදිනවා. එයා සතර අපායේ මිදුණාද? සතර අපායේ මිදුණාද? නැහැ ස්වාමීන් වහන්සේ. සතර අපායේ මිදුනේ නැහැ. මොකද එයා සම්මා සමාධිය විදර්ශනා නුවණ පැත්තට අරගෙන ගියේ නැහැ. එයා ලෞකික මාර්ගය තුල අරගෙන ගියා. ඉතින් ඒ නිසා අපි මුලින්ම මාර්ගයට සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගෙන් ඇතුල් වෙලා ඊළඟට අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඊළඟට නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සම්මා සමාධිමත් හිතේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි. දැන් මම දන්න ධර්මේ නම් ඔච්චරයි. ඒතකොට සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා අපි නිරේතුරුවම කාය චිත්ත ධම්ම වේදනා මන් දැන් මුලින් මෛත්‍රී භාවනාවට අදාළ වේ ධර්මයන් මතක් කළා. ඒ ධර්මයන් වඩලා නෝනා ඊට පස්සේ අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් දැකලා අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන ඒ උතුම් අධිගමයන් කරා යන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔයිට එහා පැත්තේ ඔය නෝනාව කියපු කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේ සප්ත විසුද්ධිය ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? සීල විසුද්ධිය. සීල විසුද්ධිය වැඩුණාට පස්සේ සීලයෙන් ශක්තිමත් වුණාට පස්සේ යා තුල වැඩෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය. යමෙක් තුල සීල විසුද්ධිය සකස් වුණා නම් එයා තුල ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග කීයක් වැඩිලා දෙනවා? මාර්ගාංග සීලෙන් 3 වැඩුණා. නමුත් සීල විසුද්ධිය වැඩෙන්න නම් අනිවාර්යෙන්ම එයා තුල සම්මා දිට්ඨි සම්මා සංකප්පන් වැඩිලා තියෙන්න ඕනේ. නැත්නම් ඒක සීල විසුද්ධිය බවට පත් වෙන්නේ නැහැ. ඒතකොට කෙනෙක් තුල සීල විසුද්ධිය වැඩුණා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග පහක්ම වැඩි. සීල විසුද්ධිය තුලින් ඊළඟට වැඩෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය අයිති වෙන්නේ කුමටද? ආරෂ්ඨාංගික මාර්ගයේ සමාධියට අදාළව මාර්ගාංග සම්මා වායාමෝ සම්මා සති සමා. එතකොට යම් කෙනෙක් තුල සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය වැඩෙද්දී එයා තුල මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්තට වැඩිලාද නැද්ද? වැඩිලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප අනිවාර්යයෙන්ම එයා ලෞකික ප්‍රඥාව තුල ඉන්න කෙනෙක්. එතනින් එයා සීල විසුද්ධිය ඇති කරගත්තා. සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් එයා තුල වැඩිනවා මාර්ගාංග 5යි. ඊළඟට එයා චිත්ත විසුද්ධියේදී සමාධියට අදාළ මාර්ගාංග 3 ජීවිතයට එකතු කරගන්නවා. ඊළඟට එයා දිට්ඨි විසුද්ධියට යනවා. දිට්ඨි විසුද්ධිය කියන්නේ මොකද? එයා දැක්ම නිවැරදි කරගන්න. මොකක්ද එයා දැක්ම නිවැරදි කරගන්නේ කොහොමද? එයා අර චිත්ත විසුද්ධිය තමන්ගේ සමාධිමත් හිත උපයෝගී කරගෙන එයා පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරෝලා දකින්න. එයා දැක්ම පිරිසිදු කරගන්න. මොකද අපේ දැක්ම තාම පිරිසිදු නැහැ. අපි රූපේ මමයි කියලා දකිනවා, රූපේ මගේ කියලා දකිනවා, රූපේ මගේ ආත්මය කියලා දකිනවා. වේදනාව මමයි කියලා දකිනවා, මගේ ආත්මය කියලා දකිනවා, මමයි කියලා දකිනවා. සංඥාව සංස්කාර විඥානය මගේ ආත්මය කියලා අපි ඒ කියන්නේ තාම අපේ දැක්ම අපි පිරිසිදු කරගෙන අනිත්‍ය වූ රූපයක් මමයි කියලා දකිනවා. වෙනස් වෙලා යන විඳීමක් මමයි කියලා දකිනවා. වෙනස් වෙලා යන හඳුනා ගැනීමක්, වෙනස් වෙලා යන සංස්කාරයෝ, වෙනස් වෙලා යන විඥානයෝ අනිත්‍යයි කියලා තාම අපි දකින්නේ නැහැ. ඒ නිසාම අපේ දැක්මේ පිරිසිදුභාවය සකස් වෙලා. ඇයි දැක්මේ පිරිසිදුභාවය සකස් වුණේ නැත්තේ? දිට්ඨි විසුද්ධිය ඇති නොවුනේ ඇයි? චිත්ත විසුද්ධිය දුර්වල නිසා ස්වාමීන් වහන්සේ. චිත්ත විසුද්ධිය දුර්වල වුණේ ඇයි? සීල විසුද්ධිය දුර්වල නිසා ස්වාමීන් වහන්සේ. සීල විසුද්ධිය දුර්වල වුණේ ඇයි? සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ට අදාළ ධර්මතාවයන් අපි තුල දුර්වල නිසා ස්වාමීන් වහන්සේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් දුර්වල වුණේ ඇයි? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල. දුර්වලතාවයන් නිවැරදි කරගෙන එයා චිත්ත විසුද්ධියෙන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා චිත්ත විසුද්ධියෙන් එයා දිට්ඨි විසුද්ධියට ඇවිල්ලා නිරතුරුවම එයා පටිච්ච සමුප්පාද ධර්මයන් තුළ ජීවිතේ විසිරවල දකින්න කියන බවට. ඒතර මේ දිට්ඨි විසුද්ධියෙන් පස්සේ ආපු හැට යන්නේ කාංකාවතරන විසුද්ධිය. කාංකාවතරන විසුද්ධියේදී එයා තමන්ගේ මුල් විසුද්ධි තුන උපයෝගී කරගෙන නිරතුරුවම සතර සතිපට්ඨාන ධර්මය විදර්ශනාව පුහුණු කරනවා. එයා විදර්ශනාව පුහුණු කළත් එයා නිරතුරුවම විදර්ශනාවේ ආස්වාදයට දැනෙනවා. එයා විදර්ශනාවේ ආස්වාදයේ අනිත්‍යය කියලා තාම දකින්න දක්ෂ නැහැ. එයා කාංකාවතරන විසුද්ධිය තුළ ජීවත් වුණත් එයා සෝවාන් ඵලයට පත් වෙලාද තාම? සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා, චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට ආවා, දිට්ඨි විසුද්ධියෙන් එයා කාංකාවතරන විසුද්ධියට ආවත් එයා තාම සෝවාන් ඵලයට පත් වෙලා නැහැ.
මොකද එයා විදර්ශනාවේ භාවනාවේ ආස්වාදයට එයා කොටු වෙලයි ඉන්නේ. එයා භාවනා කරලා නිරතුරුව මේ ආස්වාදයන්ට කොටු වෙනවා. එයා ආලෝක සංඥාවට එහෙම නැත්නම් පා වෙනවා උඩ යනවා කොයි වෙලාවකවත් සිතේ සකස් වෙන සිතුවිලි චිත්තානුපස්සනාවෙන් දකින්නේ නැහැ. අපි කවදා හරි දවසක සෝවාන් ඵලයටපත් වුණා කියලා හිත කිව්වොත් එයා ඒ හිත නිත්‍ය වශයෙන් ගත්තොත් එයා කවදාකවත් සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. මොකද මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් තාම ඒකේ අනිත්‍යයි කියලා දැකලා නැහැ. මම සෝවාන් ඵලයටපත් වුණා කියලා ඇති වෙන සැප වේදනාව එයා නිත්‍ය වශයෙන් ගන්නවා නම් කවදාකවත් එයා සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. අනකාංකාවතුන විසුද්ධිය. එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා චිත්ත විසුද්ධියෙන් දිට්ඨි විසුද්ධියට ඇවිල්ලා දැන් එයා විදර්ශනාව තුළ එයා ජීවත් වෙනවා. විදර්ශනාව තුළ ජීවත් වුණත් එයා විදර්ශනාවේ ආස්වාදයට යට වෙලා ඉන්නේ. එයා තාම උතුම් සෝවාන් ඵලයක් සාක්ෂාත් කරගෙන නැහැ. ඉතින් එතනිනුත් තව ඉස්සරහට යන්න තැන තියෙනවා. භාවනා කරද්දී යද්දී හැම වෙලාවම දැන් උතනින් දැන් මම කාංකාවතුන විසුද්ධිය ගැන කිව්වනේ. කාංකාවතුන විසුද්ධියෙන් පස්සේ මොකද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තමයි එයා මග නොමග හරියට අඳුරන්නේ. නමුත් තාමියා සෝවාන් ඵලයටපත් වෙලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අන්‍යයා මග නොමග හරියට අඳුරනවා. එයා දැන් දකින්නවා මේකයි ආස්වාදය කියලා. එයා ආස්වාදයේ නිරේතුරුවම සතර සතිපට්ඨානය තුල විසිරෝලා එයා කවදාකවත් ආලෝක සංඥාවට වටිනාකමක් දෙන්නේ නැහැ. එයා දකින්න දෙවියන්ට එයා වටිනාකමක් දෙන්නේ නැහැ. දෙවියෙක් දැක්කොත් ඒ දෙවියා මේ මොහොතේම කායානුපස්සනාවේ දකින්නවා. නැත්නම් ධම්මානුපස්සනාවේ දකින්නවා. එයා ආලෝක සංඥාවක් දැක්කොත් ඒ ආලෝක සංඥාවේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් නැත්නම් ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් අපි ඒක දකිනවා නම් එතන අපි තාම කාංකාවතුන විසුද්ධිය තුලයි. අපි ඉනුත් ඔබට ගිහිල්ලා නොනා යා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මග්ග නොමග නිවැරදි වඳුනගත් ආයත් එයාට වරද්දන්න බැහැ. ඉන් ඉස්සරහට තමයි නොනා යා සෝවාන් ඵල ඇතුළු ධර්මය සාක්ෂාත් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා හැම වෙලාවම ධර්ම මාර්ගයේ යද්දී පුළුවන් තරම් මාර්ගය අපි සරල කරගන්න ඕනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඇතුල් වෙලා සම්මා සමාධිමත් සිතක් ඇති කරගත්තට පස්සේ ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි නිරතුරුවම ඉදිරියට යන්න තියෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි යම් මොහතක උතුම් සෝවාන් ඵලයටපත් වුණා නම් ඒ සෝවාන් ඵලයටපත් වුණ කෙනාට කරන්න රාජකාරි දෙකක් නැහැ. මොකද එයාගේ සීලය ආර්ය සීලයක් හැටියට වැඩිලා තියෙන්නේ. සද්ධාව ආර්ය සද්ධාවක් හැටියට අචල සද්ධාවක් හැටියට වැඩිලා තියෙන්නේ. ඒ නිසා එයා විසින් කළ යුතු එකම එක දෙයයි මොකක්ද ඒ දේ? පංච උපාදානස්කන්ධයේ දැක්කා වූ අනිත්‍යභාවය තව දුරටත් වඩමින් ජීවත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙදී ආ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් ඒ දැක්කා වූ පංච උපාදානස්කන්ධය තව දුරටත් අනිත්‍ය වශයෙන් දකිමින් ඉන්නකොට එයාට මොකද වෙන්නේ? උතුම් සකෘදාගාමි ඵලයට දැන් බුදුරජාණන් වහන්සේ ඉච්චරයි දේශනා කරන්නේ. එයා සෝවාන් ඵලයට යමෙක්පත් වුණා නම් එයා නිරේතුරුව කළ යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍ය වශයෙන් දැක්කා. ඒ අනිත්‍ය වශයෙන් දැක්කා වූ පංච උපාදානස්කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන් දකිමින් අන්‍යයා සකෘදාගාමි ඵලයටපත් වෙනවා. සකෘදාගාමි ඵලයටපත් වුණ කෙනාට කරන්න කාර්යයන් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. එයා තවදුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් දැකමින් ජීවත් වෙනවා. අන්න එතකොට එයා අනාගාමී ඵලයටපත් වෙනවා කියලා කියනවා. අනාගාමී ඵලයටපත් වුණ කෙනාටත් කරන්න රාජකාරි දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අනාගාමී ඵලයටපත් වුණ කෙනා තව දුරටත් නැවත නැවත රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිද්දී උතුම් රහත් ඵලයට රහතන් වහන්සේ සියල්ල නිමා කළා. උන්වහන්සේට තියෙන විශේෂය තමයි උන්වහන්සේ අවබෝධ කළා වූ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත් වෙනවා. ඒක තුනාසෙට ඒක වඩන්න දෙයක් නැහැ. එහෙනම් නෝනා අපි සෝවාන් ඵලයටපත් වෙච්ච මොහොතේ පටන් උතුම් රහත් ඵලයටපත් වෙන මොහොත දක්වා අපිට කරන්න කාර්යයන් දෙකක් බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. එක කාර්යයයි රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. ඉතින් ඒක රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිද්දී අපි නිරතුරුවම අපි සතර සතිපට්ඨාන ධර්මයන් තුල ජීවත් වුණා කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල අපි වඩන්නේ අවබෝධ වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවයෙන් තේරෙන්නේ. ඉතින් ඒ නිසා ওই මාර්ගයයි යන්න තියෙන්නේ. ඒ නිසා සද්ධානුසාරී ධම්මානුසාරී කියන නම් අපි ඉන්නේ තාම ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන තව දුරට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් සිත ශක්තිමත් කරගෙන ඒ සම්මා සමාධිමත් සිතෙන් සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරද්දී අන්නය සීලය ආර්ය සීලය බවට පත් කරගෙන සද්ධාව ආර්ය සද්ධාව බවට පත් කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් උතුම් සෝවාන් ඵලයට
ඉන් එහාට මොන අර කිව්වා වගේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉස්සරහට යන්නයි අපිට තියෙන්නේ. ඉතින් මාර්ගය ওই විදිහට අපි සරල කරගන්න කියන කාරණය තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව එතන තියෙනවා සම්මා දිට්ඨියෙන් ඇතුළු වෙන තැන සම්මා සමාධියෙන් අපිට එළියට එන්නයි තියෙන්නේ. ඒ සම්මා සමාධියෙන් අපි එළියට ඇවිල්ලා පංච නීවරණ තුනී වූ හිත අපි ආයෝජනය කරන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් උදෙසාමයි. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් උදෙසා අපි ආයෝජනය කරද්දී අපි මොකද්ද දකිමින් ඉන්නේ? රූපය අනිත්‍යයි කියලා අපි දකිමින් ඉන්නේ. නිරේතුරුව දැස් පියාගෙන තමන්ගේ අධ්‍යාත්මික රූපය අනිත්‍යභාවය දකින්න. තමන්ගේ අධ්‍යාත්මික රූපය දෙතිස් රූපයක් හැටියට දකිමින් ජීවත් වෙනවා. කෙස්ලොම් නිය සම්දත් මස්සට නහර මේ වගේ මේ රූපේ කොටස් 32ක් කරලා මනසින් මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. නැත්නම් එයා සතර මහා ධාතුවේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූපේ කොටස් 4කට කඩලා මේ කොටස් 4 අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. නැත්නම් මේක අට්ඨික සංඥාවක් හැටියට එයා දකිමින් ජීවත් වෙනවා. දැස් දෙක පියාගෙන එයා සෑම මොහොතකම තමන්ගේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න. මේ රූපය ඇටසැකිල්ලක් හැටියට දකින්න. මේ රූපේ මගේ ආත්මය කියන ආත්මීය සංඥාවන්ගෙන් බැහැර වෙලා මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස මගේ කියන ආත්මීය සංඥාවෙන් එයා බැහැර වෙලා නිරේතුරුවම අට්ඨික සංඥාව තුල ඇටසැකිල්ලක් කරලා දකින්න. දැන් ඔබ හිතන්න ඔබ ඔතන වාඩි වෙලා ඔබේ රූපය ඔබ මේ ඝන රූප සංඥාව බැහැර කරලා මගේ කියන රූප සංඥාව බැහැර කරලා ඔබ ඔබේ රූපය ඇටසැකිල්ලක් හැටියට අට්ටි වශයෙන් නිරේතුරුව දකිනින් ජීවත් වෙද්දී රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද? ඔබ ඔබේ රූපයේ තෘෂ්ණාව නිරේතුරුව අඩු කරමින් නිරේතුරුව අට්ටික සංඥාව තුල ඔබ ජීවත් වෙනකොට නැවත අට්ටික සංඥාව ඔබ වඩනකොට ඔබට නිරේතුරුවම ඔබේ රූපය අරමුණු වෙන්නේ ඇටසැකිල්ල හැටියටම. දැන් ඔබ රූපයේ නිරේතුරුවම මේ මගේ ඇස මේ මගේ කන මේ මගේ නාසය මේ මගේ දිව මේ මගේ ශරීරය මේ මගේ මනස මේවා මගේමයි මේවා මගේ ආත්මයමයි කියලා දකින තාක්කල් ඔබ දකින්නෙම මේ ඇස මගේ කියලාමයි මේ කන මගේ කියලාමයි මේ ආයතන හය මගේ කියලාමයි මේ රූපය මගේ කියලාමයි ඔබ මේ රූපය ආත්මීය සංඥාවෙන්ම දකින්න. නමුත් ඔබ ඒ ආත්මීය සංඥාව සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබ අට්ඨික සංඥාවෙන් දැකලා නිරේතුරුවම මේ රූපය ඇටසැකිල්ලක් කරමින් දකිමින් යද්දිනෝනම් සිත වැඩෙන්නේ මේ රූපය අට්ඨික සංඥාව තුලමයි. ඒතර ඔබ මේ රූපය සිහිපත් වෙද්දී ඔබට සිහිපත් වෙන්නේ ඇටසැකිල්ල. ඔබ නිරේතුරුව මේ ඇටසැකිල්ල තුල ජීවත් වෙනවා. ඒ ඇටසැකිල්ලත් ඔබ මනසින් දකිනවා මේකත් කැඩිලා බිනිලා විසිරලා කුඩු වෙලා බාහිර සතර මහා ධාතුවටම මොහු කරලා ඔබ මොනින් දකිනවා වරින්ම. ඒ වගේම ඔබේ රූපය අට්ඨික සංඥාවෙන් දකිමින් ඔබට අරමුණු වෙන සියලුම බාහිර රූප ඔබ අට්ඨික සංඥාවෙන් දකිනවා. මම මෙතන ඉඳන් දැස් දෙක පියාගෙන මගේ රූපය ඇටසැකිල්ලක් කරලා දකිමින් ඒ ඇටසැකිල්ලක් කළා වූ දැකන රූපය උපයෝගී කරගෙන මනෝමය ස්ථිතකින් මම දකිනවා මෙතන ඉන්න හැම කෙනෙක්ම ඇටසැකිලි හැටියට. මෙතන ආයිමත් මම ඝන රූප සංඥාවක් අහවලා කියලා ගන්නෙ නැහැ. ඔබ දැස් පියාගෙන ඔබේ රූපය ඇටසැකිල්ලක් කරලා දකින්න. ඔබේ රූපය ඇටසැකිල්ලක් කරලා දැකලා ඔබ ඉදිරියේ ඉන්න මේ සෑම කෙනෙක්ගේම රූපයන් ඇටසැකිල්ලක් කරලා දකින්න. මේ ගමේ ඉන්න මේ නගරේ ඉන්න මේ රටේ ඉන්න සෑම රූපයක්ම අට්ඨික සංඥාවෙන් දකින්න. දැන් ඔබට කොතනකවත් ඝන රූප සංඥාවක් ඝන මිනිස් සංඥාවක් පේන්නේ නැහැ. ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් ඔබට පේන්නේ නැහැ. ඔබ අට්ඨික සංඥාව තුල මුළු රටේම ජනතාව නුවණින් දකිනවා. මුළු ලෝකෙම ජනතාව අට්ඨික සංඥාවෙන් ඔබ දකිනවා. දැන් ඔබට කොතනකවත් ඝන මනුස්ස සංඥාවක් පේන්නේ නැහැ. ඔබ බලන තැන රටේ වේවා ලෝකේ වේවා ඇටසැකිලි ගොඩක්මයි ඔබ දකින්නේ. ඔබ මනසින් ඒ සෑම ඇටසැකිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න. ඒ ඇටසැකිල්ල කැඩිලා බිනිලා කුඩු වෙලා මහ පොළවේ සතර මහා ධාතුවට එකතු වෙනවා නුවණින් දකිද්දී ඔබ දැස් දෙක පියාගෙන මම මෙතන භික්ෂුවක් හැටියට දැස් දෙක පියාගෙන දකිනවා. මගේ මේ ඇටසැකිල්ල තුලින් මුළු සමස්ත රටේම සමස්ත ලෝකේම ඉන්න සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා බිනිලා විසිරිලා බාහිර මහ පොළවේ සතර මහා ධාතුවට මුහු වෙලා තියෙනවා. කොතනකවත් මිනිස් සංඥාවක් ඇටසැකිල්ලක් කියන සංඥාවක් දැන් භික්ෂුවට දැනෙන්නේ නැහැ. ඊළඟට යා දිව්‍යතල පීරා නුවණින් බලනවා. දිව්‍යතලවල සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් මේ සෑම දෙවි කෙනෙක්ම යා අට්ඨික සංඥාවෙන් දකිනවා. දැන් සමස්ත දිව්‍යතල හයේම සෑම දෙවියෙක්ම යාට අට්ඨික සංඥාවක් ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිලි කැඩිලා බිනිලා
විසිරීලා ඒ දිව්‍ය තලයේම මහ පොළොවට පස් වෙනවා යනුවණින් දකිනවා. ඊළඟට යා බ්‍රහ්මතල සියල්ලම රූපී අරූපී අනාගාමී බ්‍රහ්මතල සියල්ලම යා මහා බ්‍රහ්මයාගේ පටන් අට්ටික සංඥාවෙන් එයා දකිනවා. ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරීලා බ්‍රහ්ම තලවල මහා පොළවේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා. දැස් දෙක පියාගෙන මෙතන ඉඳන් තමාගේ අට්ටික සංඥාවෙන් දැන් මනුස්ස ලෝකේ සෑම මිනිස්සෙක්ම අට්ටික සංඥාව තුල දැකලා ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරීලා මහ පොළොවට පස් වෙනවා නුවණින් දකිද්දී සෑම දිව්‍ය තලයකම සෑම බ්‍රහ්ම තලයකම බ්‍රහ්මයින් දෙවියන් අට්ටික සංඥාවෙන් දැකලා ඒ අට්ටික සංඥාවත් ඒ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරීලා මහ පොළොවට පස් වෙලා යනවා දකිද්දී දැන් ඔබට අරමුණු වෙන්නේ ඔබේ ඇටසැකිල්ල පමණක්මයි. සියලු මනුස්ස ප්‍රජාව දිව්‍ය ප්‍රජාව බ්‍රහ්ම ප්‍රජාව අට්ටික සංඥාවෙන් දැකලා ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරීලා බාහිර සතර මහා ධාතුවට මුහුලා දකිද්දී දැන් ඔබට මෙතන අරමුණු වෙන්නේ ඔබේ අට්ටික සංඥාව ඇටසැකිල්ල පමණක්මයි. දැන් ඔබ ඔබේ අට්ටික සංඥාවත් ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරීලා මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න. දැන් එයා තුල රූප තෘෂ්ණාවට මොකද උනේ? එයාට දැන් නැවත මිනිස්සෙක් වෙන්න ඕනේ කියන රූප තෘෂ්ණාවක් තියෙනවද? එයා දකිනවා මේ සෑම මනුස්ස රූපයක්ම කවදා හරි ඇටසැකිල්ලක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටයි කවදා හරි දවසක දිව්‍ය තලයක සක්‍රියා වුණා සුජම්පතිය වුණා සතරවරම් දෙවියන් වුණත් ඒ සෑම දිව්‍ය රූපයක්ම අට්ටික සංඥාවක් බවට පත් වෙලා චුත වෙලා යනවා කියලා නුවණින් දකිනවා. එයා සෑම බ්‍රහ්ම තලයක මහා බ්‍රහ්මයාත් කවදා හෝ දවසක එතනින් චුත වෙලා ඒ රූපයන් බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා කියලා. දැන් එයා තුල රූප තෘෂ්ණාවක් තියෙනවද? රූප තෘෂ්ණාවක් නැති තැන එයා මරණාසන්න මොහොතේ ඔබ තුල ඔබ රූප තෘෂ්ණාව සිඳගත්තා නම් නැවත සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරලා කායානුපසනාව පුහුණු කරලා ඔබ රූප තෘෂ්ණාව සිඳගත්තා නම් ඔබ මරණාසන්න මොහොතේ නැවත මනුස්ස රූපයක් කෙරේ තෘෂ්ණාව ඇති කරගනීද? නැවත දිව්‍ය රූපයක් කෙරේ තෘෂ්ණාව ඇති කරගනීද? නැවත බ්‍රහ්ම රූපයක් කෙරේ තෘෂ්ණාව ඔබ ඇති කරගනීද? ඇයි ඔබ ඇති කර නොගන්නේ? ඔබ දැන් සක් සුදක්සේ නුවණින් විදර්ශනාත්මකව දකිනවා මේ සෑම රූපයක්ම කායානුපස්සනාව තුළ විසිරෝලා මේ සෑම රූපයක්ම අයිති බාහිර සතර මහා ධාතුවටයි. ඒ නිසා ඔබ නැවත රූපයකට බැස ගැනීමක් නැහැ. ඔබ තුළ රූප තෘෂ්ණාවක් නැත්නම් නැවත රූපයකට බැස ගැනීමක් නැත්නම් ඔබේ මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පන්න විඥාණයට නැවත බැස ගන්න රූපයක් මුණ ගැහෙනවද? මුණ ගැහෙන්නේ නැහැ. නමුත් ගිය ජීවිතේ ඔබට මොකද උනේ? ඔබ ගිය ජීවිතේ මිනිසෙක් හැටියට හිටියා. ඔබ පින්කම් කළා. මරණාසන්න මොහොතේ ඔබ රූපය අනිත්‍යයි කියලා පුහුණු කළේ නැහැ. ඒ නිසාම ඔබ මනුස්ස රූපයක් කෙරේ තෘෂ්ණාවෙන් ඒ නිසාම ඔබේ අම්මාගේ මව්කුසේ කලර රූපයක් හැටියට නැවත පටිච්ච සම්පන්නව ඉප ඇයි ඔබ රූප තෘෂ්ණාව සේකලේ නැහැ. ඔබ මේ ජීවිතේ මනුස්ස රූප කෙරේ තෘෂ්ණාව නැති කරලා දිව්‍ය රූපයක් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් ඔබ මරණාසන්න මොහොතේ අනිවාර්යයෙන්ම ඕපපාතික දිව්‍ය රූපයකට බැස ගන්න. ඔබ දිව්‍ය රූප කෙරේ තෘෂ්ණාව බැහැර කරලා ඔබ බ්‍රහ්ම රූපයක් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් පටිච්ච සමුප්පන්නව භවපච්චයා ජාති කියන ධර්මතාවය තුල ඔබ බ්‍රහ්මෙක් වෙලා උපපාතිකව ඒතර පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාරයක් ඔබ දුන්නාද නැද්ද? පටිච්ච සමුප්පන්න විඥාණයට ඔබ ගෙදරක් ගෘහයක් හදලා දුන්නාද නැද්ද? ඔබ ගිය ජීවිතයේ ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට ගෘහයක් හදලා දුන්නා. මොකක්ද ඒ ගෘහය? මොකක්ද ඒ නිවස? ඔය රූපේ. උපාදාන පච්චයා භව, තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව අන්න ඔබ ගෘහයක් හදලා දුන්නා. ඒ ගෘහය හදලා දුන්නේ ඔබේ අම්මාගේ මව් කුසේ අර කල්ල රූපය තුල. සංස්කාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලආයතනං, අන්න ආයතන හරි බිහිුණා ඉපදුනා. ඒ රූප තෘෂ්ණාව සින්දේ නැහැ. නමුත් දැන් ඔබ ධර්මයේ දන්නවා, විදර්ශනාව දන්නවා, මාර්ගය දන්නවා. ඒ නිසා ඔබ මනුස්ස රූප කෙරේ, දිව්‍ය රූප කෙරේ, බ්‍රහ්ම රූප කෙරේ තියෙන තෘෂ්ණාව ඔබ පරිපූර්ණ වශයෙන් කායානුපස්සනාවෙන් සින්දනම් මරණාසන්න මොහොතේ ඔබට රූප තෘෂ්ණාවක් සකස් වීමක් නැහැ. රූප තෘෂ්ණාවක් සකස් නොවන තැන ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න ගෘහයක් නිවසක් නැහැ. ඔබ පටිච්ච සමුප්පන්න විඥානයේ ආහාරය නැති කරපු කෙනෙක් බවට පටිච්ච සමුප්පන්න විඥානයට සිද්ධ වෙන්නේ එතකොට මොකද්ද? තමා තුලින්ම නිවි යන. දැන් මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ පටිච්ච සමුප්පන්න විඥාණයට මොකද උනේ? යසෝදරා උත්තමාවියගේ පටිච්ච
රූප තෘෂ්ණාව සින්ද නිසා ඒ විඥාණයට බැස ගන්න නැවත රූපයක් සකස්ුනේ නැහැ. ඒ විඥාණයට බැස ගන්න නැවත ගෘහයක් නැත්තම් නිවසක් සකස්ුනේ ආහාරයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ යසෝදරාව තුලින්ම පටිච්ච සමුප්පන්න විඥාණය නිවි ගියා නැවත උපතක් නැහැ. ඉතින් ඕක ඔතෙන්ට එන්න අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? සම්මා සමාධිමත් හිතේ කායානුපසනාවයි මොකද රූපයයි ප්‍රශ්නේ. තේනද? ඒකයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ මුලට සතර සතිපට්ඨාන ධර්මයන්ගේ මුලට රූපයම අපිට දෙන්නේ. කායානුපස්සනාව දෙන්නේ ඒක. මොකද රූපය කෙරේ තෘෂ්ණාවමයි අපි නැවත උපතක් කරා අර යපටිච්ච සම්පන්නව අපි රූප තෘෂ්ණාව යම් තැනක සින්දන විඥාණයට බැස ගන්න අපිට ගෘහයක් හදලා දුන්නා වෙන්නේ නැහැ. ඒ නිසා උතන තමයි බුදුරජාණන් වහන්සේගේ මාර්ගය. ඒ නිසා ආයිමත් මුලින් සම්මා සමාධියට ගිහිලා සතර සතිපට්ඨානෙ වඩලා ආයිමත් ආරෂ්ඨාංගික මාර්ගයට යනවා කියන කාරණා එච්චර අර්ථවත් නැහැ. හොඳේ. නමුත් අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විනාව දක්වා අපි ඉන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තුල. එතනදී අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ පටන් අපි තුල වැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනාමය ආරෂ්ඨාංගික මාර්ගය හැටියට. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගය අපි කවදා හරි බිමින් තියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාව රහත් ඵලයට පත් වෙතකන් අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා අපේ මාර්ගය සාක්ෂාත් කරගන්න ඕනේ. සාදුකාරයක් දෙන්න. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ උතුම් තෙරුවන් සරණ පිහිටලා පංචශීලයේ සමාදන් වෙලා ඒ උතුම් ධර්ම සාකච්ඡාමය පින්කම් සිද්ධ කරලා මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලාටත් පින්වතුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් දැක බලා සතුට වෙන සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වෙන සියලු සත්වයෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු ගාථාව කියන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බින් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවදරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න. එත්තාව චාචම්මේහි කියලා. එත්තාව චාචම්මේහි සම්පදම් පුඤ්ඤ සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාව චාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාව චාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති. උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ පින් පින්වතුන්ලාට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීමට අවබෝධ කිරීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්නේ. සබ්බීතියෝ ව්‍යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු
තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වතුන්ලාට පවුල්වල සියලු දෙනාටත් දැක බලා සතුටු සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ජීවිතවලට බලපාන යම් අතීත අකුසල් සංස්කාර තිබේ නම් මේ කරගන්නා වූ පින්කම් වල ශක්තියෙන් ඒ අතීත අකුසල් සංස්කාර තුනී වෙලා නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සැලසේවා. ඕගලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා සුවපත් වේවා. උඳුව පුන් පොහෝදා සෑම දිනගේ සැනසීම පිණිස දම් දෙසූ ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුවයත් සම්්‍ය දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබේවා. අපේ ස්වාමින් වහන්සේ නිර්වාණ සරණයි.